කාලෝ අයං බදන්තා තම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. පින්වතුනි අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ ඉරේෂා ඩිග්‍රෝස් මහත්මිය විසින් 2022 පෙබරවාරි මාස විවාහ දිවියට ඇතුළත් වූ ඇමරිකාවේ පදිංචි දූනා ඩිග්‍රෝස් ලොකු මිනිබිරිය සහ ඇගේ සැමියා කයිල් ටොඩ් දෙපළට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් පාසල් යන වයසේ පසුවන දරුමුණු පුරන් වන ගවේෂණ පැලෑනගේ ඒ වගේම තිලෝෂ්ණ පැලෑනගේ මිරේෂ්ණ පැලෑනගේ කියන මේ දරුවන්ට ඒ වගේම කැනඩාවේ පදිංචි ලියම් මලවි ආරච්චි යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේගේ සියලු ප්‍රාර්ථනාවන් කරන ශාසනික කටයුතු ඉෂ්ට සිද්ධ වේවා කියන උතුම් ආශිර්වාදය ඒ වගේම ඊතා දුෂ්කර කාලයක් ගත කරමින් සිටින ලක්වාසී හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින්ම මේ තියෙන ආර්ථික ප්‍රශ්න ව්‍යසන මිනිසුන්ගේ මානසික පීඩාවන් මේවා ඉක්මනින්ම විසඳාගෙන මිනිස්යන්ට සිත සාන්තිය යහපත සැලසේවා කියලා පින්වතුන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ලක්වාසීන්ට. ඒ වගේම නමින් සංසාරගත වෙච්ච සියලු දෙනාටම උතුම් සංසාරේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කිරීම මේ වගේ අරමුණු ඇතුවයි ඉරේෂා ඩිග්‍රෝස් කියන මහත්මිය මේ විදේශගතව සිට ඇමරිකාවේ සිට කැනඩාවේ පදිංචි ඥාතීන් මේ අය එකතු වෙලාද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්න. ඉතින් එහෙමනම් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අනාගත ලෝකයේ සිදුවෙන මහා විපත් තුනක් බුදු ඇසින් දැකලා බුදුරජාණන් වහන්සේදා මහා සාල කියලා බ්‍රාහ්මණයෙකුට විස්තර කරපු අංගුත්තර නිකාය තික නිපාතයේ සඳහන් වෙන මහා සාල දේශනාව ඇසුරෙන් මේ වර්තමානයේ අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්න ගැටලු විපත් විශේෂයෙන්ම දවසින් දවස වර්ධනය වෙන මේ ලෝකේ මහා යුද බියක් ආයමත් වර්ධනය වේගෙන එද්දී මෙවැනි විපත් යුද්ධ ව්‍යසන ස්වභාවික විපත් මේ සියල්ලත් එක්ක අනාගත මනුස්ස වර්ගයා මොන වගේ විපතකටද පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට අනාගතයේ දකින බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ මේ මහා සාලකින් බ්‍රාහ්මණයට මේ දේශනාවදී දේශනා කරන්නට යෙදුණා. පින්වතුනි මේ දේශනාවේ සඳහන් වෙන්නේ මහා සාල කියන්නේ බමුණගේ නම. මේ බ්‍රාහ්මණය දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා බොහොම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගෙන් අනාගතය ගැන ප්‍රශ්නයක් විමසනවා. ඒ තමයි තමන් අහලා තියෙන තමන් විශ්වාස කරගෙන ඉන්න මිනිස්සු අතර පැවතිච්ච යම් අදහසක් ස්වාමීනි මේක ඇත්තද අනාගතයේ මෙහෙම වෙනවද කියලා ඔහු අහනවා. ඔහු අහනවා බුදු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම දෙයක් අහලා තියෙනවා.
අතීත වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා බොහෝ ආයුෂ ඇති දීර්ඝ ආයුෂ ඇති බුදුවරු අතීත ලෝකෙ පහළ වුණා කියලා මං අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේක ඇත්තද? අතීත වැඩ සිටිය මිනිස්යන්ට දීර්ඝ ආයුෂ තිබුණා කියලා මං අහලා තියෙනවා. මීට වඩා අවුරුදු දහස් ගණනින් දීර්ඝ ආයුෂ පැවතුනා කියලා අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ ඇත්තද? මේ තියෙන ආයුෂත් අනාගතේ එන්න අඩු වෙලා මිනිස්සුන්ගේ ආයුෂ බොහෝ අඩු වෙලා අනාගත මිනිස්සයා බොහෝ විපත්වලට ව්‍යසනවලට ගොදුරු වෙනවා කියලා මම අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ ඇත්තද කියලා බුදුරජාණන් වහන්සේගේ මේ මහා සාල කියන බමුණ විමසනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල ඔබ ඔය අහලා තියෙන කාරණේ සත්‍යයක් කියලා. අතීත වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා බොහෝ ආයුෂ ඇති දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා අතීතයේ වැඩ සිටියා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වතුනි ඔබ දන්නවා සත්බුදුරජාණන් වහන්සේලා ගැන ඔබ අහලා ඇති. විපස්සී, සිකී වෙස්සබෝ, කකුසඳ කෝණාගමන, කාශ්‍යප අපේ බුදුරජාණන් වහන්සේගේ සමග ගෞතම කියන මේ සත්බුදුවරු ගැන අපි අහලා තියෙනවා. සත්බුදු වන්දනා කරනවා. සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මිනිස්සු පුද පූජා කරනවා. ඊළඟට අපි අහලා තියෙනවා සූවිසි බුදුරජාණන් වහන්සේලා. අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැනත් ඔබ අහලා තියෙනවා. එතකොට සමහර වෙලාවට ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සත්බුදුරජාණන් වහන්සේලා, අටවිසි බුදුරජාණන් වහන්සේලා, සූවිසි බුදුවරු කියන්නේ ඇයි එහෙම බුදුරජාණන් වහන්සේලා වෙන වෙනම ගණනය කෙරෙන්නේ? ඇයි එහෙම වුණේ? පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ බුද්ධ දේශනාවල, සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා අතීතය ගැන බුදුරජාණන් වහන්සේගෙන් යම් ප්‍රශ්නයක් විමසද්දී යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ආපස්සට බලනවා. අතීතේ සමහර අවස්ථාවල කල්ප 100ක් ආපස්සට බලනවා. මෙන්න මේ විදිහට ආපස්සට බලලා මේ අතීතය ආසන්නම පහළ වෙච්ච මේ සත්බුදුරජාණන් වහන්සේලා ගැන බුද්ධ දේශනාවල බුදුරජාණන් වහන්සේලා ඒ නම්, ඒ විස්තර, ඒ කාලවල තොරතුරු, ඒ විස්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් විස්තර කරමින් දහම් දෙසනවා. එතකොට මීට කල්ප 90කට පෙර තමයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඊට පස්සේ මේ ලෝකේ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. ඒ කියන්නේ කිසිම බුදුරජාණන් වහන්සේ නමක් විපස්සී බුදුහාඳුරන්ගෙන් පස්සේ කල්ප 60ක් යනතෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ. ඊට පස්සේ එකම කල්පේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා. සිකී, වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම. ඒ මීට 31 කල්පයකට පෙර සිකී වෙස්සබූ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ ආයමත් කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. මහා කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ තමයි මේ මහා බද්ද කල්පේ ඔබ මම මේ අපි ජීවත් වෙන්නේ මහා බද්ද කියන මේ කල්පේ තුල. මේ කල්පයට මහා බද්ද කල්පය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේලා 5 නමකගෙන් සුන්දර වෙන කල්පයක්. පින්වතුනි අතීත කල්ප දිහා ගනිද්දී කල්ප 100,000 ගණනින්, කල්ප අසංඛේය ගණනින් ගෙවිලා තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. කලාතුරකින් මහා කල්පයක එක බුදු කෙනෙක් පහළ වෙනවා. කලාතුරකින් බුදුරජාණන් වහන්සේලා දෙනම මහා කල්පයක් තුළ පහළ වෙනවා. ඒත් එකවර නෙමෙයි. ඊළඟට මහා කල්පයක් තුළ බුදුවරු 3 නම පහළ වෙනවා. 4 නම් පහළ වෙනවා. උපරිම පහළ වෙන්නේ 5 නමක් පමණයි. ඒ 5 නමක් පහළ වෙන කල්පේ තමයි මහා භද්‍ර කල්පය කියලා හඳුන්වන්නේ. අපි මේ ඉන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පේ. හැබැයි පින්වතුනි මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා.
පිරිනිවන් පෑවා. කෝනාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවා. ඒ විතරක් නෙමේ ඔබ මම සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2560 ගානක් ගෙවිලා. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙනවා චක්‍රවර්ති සීහනාද වගේ දේශනාවල. හැබැයි අද හෙට මේ ළඟදී පහළ වෙන අපි මේ ගණනය කරන අවුරුදුවලින් අපිට ගණනය කරලා කියන්න පුළුවන් කාලයක් නෙමේ. මහා කල්පයක් කියලා කියන්නේ. අන්තක් කල්ප 64ක් ඒ මහා කල්පය තුළ ගත වෙනවා. ඒ අන්තක් කල්ප 64න් පස්සේ තවත් අන්තක් කල්ප 64ක් මේ මහා කල්පයක් විනාශ වෙමින් පවතිනවා. ඊට පස්සේ අන්තක් කල්ප 64ක් විනාශ වෙලා පවතිනවා. ආයමත් පෘථිවියක් මේ ලෝක ධාතුවක් සකස් වෙන්න තවත් අන්තක් කල්ප 64ක් යනවා. මෙන්න මේ අන්තක් කල්ප 64 හතරක් තමයි මහා කල්ප එකක් හැටියට හඳුන්වන්නේ. අපි එවැනි අන්තක් කල්ප මේ කල්පය මේවා ගැන විස්තර කරන්න ගියොත් සමහර වෙලාවට අපිට හිතාගන්නවත් බැරි ඉලක්කමෙන් බින්දු ගානේ කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් මහා කල්ප එකක් කියලා කියන්න. අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගැන අපි කතා කරේ. මේ කල්ප 91ක් තුළ පහළ වෙච්ච විපස්සී සිකී වෙස්සපු කකුසඳ කෝනාගමන කාශ්‍යප කියන අපේ බුදුරජාණන් වහන්සේට පෙර පහළ වෙච්ච ඒ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගත්තත් අවුරුදු දහස් ගණන් ආයුෂ ගැන ධර්මයේ සඳහන් වේ. අපිට අද හිතා ගන්නවත් බැහැ. සමහර වෙලාවට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පෙරහිලා අවුරුදු 60ක් 70ක් අවුරුදු 50 ගානක් ආයුෂ පිරිහිච්ච කාලයක ජීවත් වෙන අද වගේ කෙලෙස් වලින් මනස විකෘති වේගෙන මේ මෘග සංඥා පහළ වෙන මට්ටමේ ලෝකයක ජීවත් වෙන මිනිස්සු අවුරුදු දහස් ගණන් අතීතේ වැඩ හිටිය බුදුහාමුදුරුවන්ගේ ආයුෂ මිනිස්සුන්ගේ ආයුෂ ගැන කියද්දී කෙනෙකුට විශ්වාස කරන්න බෑ. බොහෝ දෙනෙක් සැක උපදවනවා ඕක කොහොමද වෙන්නේ, එච්චර කොහොමද ඉන්නේ. එතකොට මේ වගේ සැක උපදවන. ඒකට හේතුව අපිට අද හිතා ගන්නවත් බෑ. හැබැයි පින්වතුනි ඊළඟට සූවිසි බුදුරජාණන් වහන්සේලා කියලා හඳුන්වන්නේ අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ තමයි සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. ඒ විවරණ ගත්ත තැන ඉඳන් උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන තැන දක්වාම සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා මේ ලෝකෙ පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා 24 නම. අන්නේ සූවිසි බුදුවරුන්ගේ විවරණ ලබාගෙන ඇවිල්ලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ද කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ. අන්නේ නිසා සූවිසි බුදුවරු හැටියට හඳුන්වන්නේ දීපංකර පාදමූලයේ ඉඳන් විවරණ ගත්ත බුදුරජාණන් වහන්සේලා 24 නම. ඊළඟට දීපංකර බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ කල්පේ බුදුවරු 4 නමක් පහළ වෙනවා. තණ්හංකර, සරණංකර, මේදංකර, දීපංකර කියලා. අන්නේ 4 නමගෙන් 4 වෙනි දීපංකර බුදුහාමුදුරන්ගෙන් තමයි අපේ බෝසතාණන් වහන්සේ විවරණ ගන්න. එතකොට අර සූවිසි බුදුරජාණන් වහන්සේලාට අර තණ්හංකර, මේදංකර, සරණංකර කියලා ඒ බුදුරජාණන් වහන්සේලා 3 නමත් එකතු වුණාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේත් ඇතුළුව 8 බුදුරජාණන් වහන්සේලා හැටියට බුදුරු 28 නමක් ගැන අපිට බුද්ධ දේශනාවල අතීත ඒ දේශනා දිහා බලද්දී මේ ත්‍රිපිටක ග්‍රන්ථ තුලින් ඒ අටුවා ග්‍රන්ථ තුලින් අපිට තොරතුරු අධ්‍යයනය කරලා හොයාගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ අනුව තමයි බොහෝ දෙනා 8 බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පුද පූජා පවත්වනවා. සමහරු සූවිසි බුද්ධ වන්දනා කරනවා. සමහර අය සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඒ වන්දනාමාන පුද පූජා සිදු කරනවා.
පිංහතුනි අපි කතා කරේ අතීතය පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගැන. අර මහා සාල කියන බ්‍රාහ්මණයට අපි බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල අතීතය පහළ වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේලා දීර්ඝ ආයුෂ ඇතුව පහළ වුණා. පිංහතුනි සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගත්තා. අටවිසි බුදුරජාණන් වහන්සේලා අපි දන්න පෙර පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලාගේ තොරතුරු ධර්ම ග්‍රන්ථවලින් අධ්‍යයනය කරලා බලද්දි. ඒ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ අවුරුදු දහස් ගණනින් සඳහන් වෙන්. ඔබ මම සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අල්පාවිශ්ක බුදු කෙනෙක්. උන්වහන්සේ ගැන පෙර බුදුවරු ගැන විස්තර වෙන තැන්වල සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අල්පාවිශ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආවිශ අඩුම කාලයක තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළවෙන්. ඔබ අහලතිනව බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳං දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ දෙවිවරු ආරාධනයක් කරනවා. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්ස ඔබහන්සිට දැන් කාලයයි. උපපජ්ජ මාතු කුච්චයන් මිනිස් මවකුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදක්. මේ අමුෘත්ත නිවන අවබෝධ කරගෙන දෙව්මිනිස් ලෝකයා සංසාර්දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කරන. ඒ ආරාධනය ලැබුණට පස්සේ තුසිත දෙව්ලොව ඉන්න බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේ මනුලව දිහා කාරණ පහක් ගැන විමසනවා. අපි කෙනවා පස් මහ බැලුම් බලන. කාලය දීපය දේශය කුලේ මව. එතන කාලය කියල බලන්නේ මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100ට වඩා පහලට පිරිහිලා නං ඒ අන්තක් කල්පය තුළ මහා කල්පයක අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳම් බලනවා මිනිස්සුන්ගේ ආවිශය අන්තක් කල්පයේ පිරිහිගෙන ගිහිල් අවුරුදු 100න් පහලට පිරිහිච්ච කාලයක්ද. අවුරුදු 100න් පහලට ආවිශ පිරිහිලා නම් බුදු කෙනෙක් ඒ කල්පේ ඒ අන්තක් කල්පි ලෝකෙ පහළ වෙන්නේ. දැන් අපේ බෝසතාණන් වහන්සේ එදා දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ මනුලව බලද්දී මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100ට වඩා චුට්ටක් වැඩි. ඒ කාලෙ සාමාන්‍ය ආයු අපේක්ෂාව මිනිස්සුන්ගේ පරමාවිශ අවුරුදු 120ක් කියල සඳහන් වෙන. අවුරුදු 100ට වඩා ටිකක් වැඩි. පිංහතුනී හැබැයි ඒ කාලි දැන් ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. දිවස් ලාබීන් අතර අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලතිය. මහා කාශිප මහරහතන් වහන්සේ විසාකා උපාසිකාව ආනන්ද හාමුදුරු අවුරුදු 120ක් ජීවත් වනා කියල සඳහන් වෙන. මහා කාශප මහරහතන් වහන්සේ අවුරුදු 120ක්. තුන්ගෙන ධර්ම සංගායනාව සිදුකරපු මොග්ගලී පුත්ත තිස මහරහතන් වහන්සේ පවා අවුරුදු 120ක් වැඩ හිටිය. ඒ කාලි බොහෝ පිරිස අවුරුදු 120 ඊටත් වඩා වැඩිපුර අවුරුදු 130 සමහරු අවුරුදු 150 වැඩිම වැඩයින්තපු විස්තර ගැන ධර්මය සඳහන් වෙන්නේ බක්කුල මහරහතන් වහන්සේ ගැන අවුරුදු 160ක්. එදකොට අපිට පේන මීට අවුරුදු දැන් අපි මහා කල්ප මීට වඩා දීර්ඝ කාල ගැන අපිට තේරුමක් නැති වුණාට සාමාන්‍යයෙන් නිකමට ඔබ හිතන්න ඔබේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2560 ගානකට පෙර පහළ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් ඊට වඩා වැඩිපුරත් හිටිය. දැන් අද අපි කොච්චර විද්‍යාව දියුණුයි තාක්ෂණය දියුණුයි වෛද්‍ය පහසුකන් දියුණුයි අද කරන්න බැරි දෙයක් නෑ කියලා අපි හිතනවා. දැන් ඔබම හිතන්න මේ අවුරුදු දහස් ගණන් ගැන ඔබට මතක නැති වුණා. ඔබේ අම්මල තාත්තල ඔබේ ආච්චිල සියලගේ ඉතිහාසය සමහර වෙලාට ඔබේ අම්මල තාත්තල ආච්චිල සියලා මේ පෞද්ගලික රෝහලවල් ඒ කාලේ දරුවෝ වුණත් ලැබිලා තියෙන ගෙවල්වල මේ ලොකු පහසුකම් මේ සීස කරන පහසුකම් මේවා කිසි දෙයක් ඉස්සර තිබිලා නැහැ. වෛද්‍ය පහසුකම් ඒ වකුගඩු බද්ධ කරන ඒවා හදවත් සැත්කම් ඕවා ඉස්සර තිබිලා නැහැ. මීට අවුරුදු
50කට 60කට 100කට එහා ඔබ හිතන්න. සාමාන්‍ය ගමක හිටපු වෙද මහත්තේ. එවැනි කෙනෙක් තමයි ගමක මේ බෙහෙත් වට්ටෝරු ටිකක් සාමාන්‍ය ගස්වල කොළ පොතු මේ වගේ ආයුර්වේද බෙහෙත් වර්ග මිනිස්සු භාවිතාවට ගත්තේ. හැබැයි අද වෙනකොට මේ අවුරුදු කීපයක් ඇතුළත අද පෞද්ගලික රෝහලවල් මහා පහසුකම් තාක්ෂණික උපකරණ අද අපිට ලෝකෙ දිහා පේන්නේ කරන්න බැරි දෙයක් නෑ. වකුගඩු බද්ධ කරනවා, පෙනහළු බද්ධ කරනවා, අක්මා බද්ධ සිදු කෙරෙනවා. මිනිස්සුන්ට ශරීරයේ තවමත් මේ හිසක් විතරයි බෙල්ලක් විතරයි ගලවල තව කෙනෙකුට සවි කරගන්න බැරි වුණේ. එතනින් මෙහා මේ ශරීරයේ සමහර අතපය කපලා වෙන් වෙච්ච ඒවා ඉක්මනින් රෝහලකට ගියාට පස්සේ ආයෙමත් බද්ධ කරලා හදනවා. එතකොට මේ වගේ නොයෙක් විදිහේ සැත්කම් ලෝකයේ තුල සිද්ධ වෙන මේ විශ්මිත දේවල් මේ වෛද්‍ය විද්‍යාව දියුණුව දිහා බලනකොට සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් දැන්නේ දියුණුව දැන් ඉතින් කරන්න බැරි දෙයක් නෑ කියලා. හැබැයි පින්වතුනි ඔබ හොඳට බලන්න ආයුෂ වැඩි වෙලාද කියලා. මොනතරම් වෛද්‍යවරු රෝහල් වැඩි වුණත් මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන්නේ නෑ. ආයුෂ පිරිහිලා අවුරුදු 100නුත් පහලට පිරිහිලා අද වෙනකොට අවුරුදු 60ක් 70ක් මේ වගේ පිරිහිච්ච ඉතාම සුළු කාලයක් අද ජීවත් වෙන මිනිස්සු ලෝකේ ජීවත් වෙන්නේ. මෙන්න මේ අතර අර මහා සාල කියන බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්නනවා අනාගත ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙන්න බලපාන ප්‍රධාන කාරණා 3ක්. ඒ කරුණ 3 නිසාම අනාගතයේ ඇතිවෙන විශාල විපත් 3ක් බුදුරජාණන් වහන්සේ මහා සාල බ්‍රාහ්මණයට පෙන්නනවා. අද අපිට ලෝකෙ දිහා බලනකොට කොච්චරනම් සත්‍යයක්ද? මේ කාරණා මොනතරම් ඇත්තක්ද? අද අපි මේ ලෝකෙ දිහා දකින්නේ මේ ටිකම නේද කියලා ඔබට මේ දේශනාව හොඳින් නුවණින් විමසලා බලද්දී ලෝකයේ තුලින්ම මේ ධර්මයේ සත්‍යතාවය දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ආවිෂ පිරිහෙන්න හේතු වෙන කාරණා චක්කවර්ති සීහනාද සූත්‍ර දීඝනිකායේ එකින් එක විස්තර කරනවා. මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා යන්න හේතු වෙච්ච අකුසල් පිළිබඳව. එහෙම විස්තර කරලා මිනිස්සුන්ගේ ආයුෂ පිරිහීගෙන ඇවිල්ලා අවුරුදු 100 මට්ටම වෙනකොට මිනිස්යන්ගේ හිත්වල බලවත් වෙන්න තියෙන සියලු පාපේ අකුසල් බලවත් වෙලා අවසానයි. එනම් පින්වතුනි මිනිසෙගේ ආයුෂ අවුරුදු 100 මට්ටමට ලං වෙනකොට කෙනෙකුගේ මනසේ බලවත් වෙන්න තියෙන සියලු පාපී අකුසල ධර්ම බලවත් වෙලා අවසానයි. එතනින් පස්සේ විකෘති විදිහට බලවත් ක්ලේශයන් 3ක් මිනිසයන්ගේ මනසේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මෙන්න මේ කාරණා 3 මහා සාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය බලවත් වෙනවා. මිනිස්සුන්ගේ රාගය කියන එක මහා අධර්මිෂ්ඨ විදිහට විකෘති විදිහට මිනිස්සු සත්තු වගේ බලල්ලු එළුවෝ තිරිසන්නු සත්තු වගේ. දැන් බලන්න සතුන්ට මේ මගේ අම්මා නේද, මේ මගේ දරුවෙක් වගේ නේද, මේ මගේ සහෝදරයෙක් වගේ නේද. සත්තුන්ට එහෙම දෙයක් නැහැ. තැනක් නොතැනක්, මෙතන මේ මිනිස්සු පිරිච්ච තැනක්, මෙතන ලැජ්ජ බය. සත්තුන්ට එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. අනාගතයේ මිනිස්සුන්ගේ බුදුරජාණන් වහන්සේලා අවුරුදු 2560 ගානකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කරා අනාගතයේ මේ සමාජ සම්මත සීමා මිනිස්සුන්ගේ මනසෙන් ඉවත් වෙනවා. ලැජ්ජ බය, තැන නොතැන, හොඳ නරක, මේ මගේ ගුරුවරයා නේද, මේ මගේ ශිෂ්‍යයා නේද, ඒ සියල්ල නැති වෙලා සත්තු වගේ මිනිස්සු රාගයෙන් විකෘති වෙලා යනවා. අධර්ම රාගය එන්න බලවත් වෙනවා. එහෙම බලවත් වීමේ ප්‍රතිඵලය තමයි විශාල විපත් 3කට ලෝකෙ ගොදුරු වෙලා ආයුෂත් පිරිහෙනවා. මනුස්ස වර්ගයා විශාල සංහාරවලට
සිය දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මරණයට පත්වෙන මහා විපත්වලට ලෝකෙ ගොදුරු වෙනවා. එතකොට එක කාරණයක් තමයි අධර්ම රාගය. ඊළඟ කාරණය විෂම ලෝභය. සාමාන්‍යයෙන් ධර්මය අවබෝධ කරගන්නත්තේ ලෝභකම මනුස්්‍යයන්ගේ හිත්වල යම් යම් ප්‍රමාණවලින් අඩු වැඩි වසයෙන් ඒ පුද්ගලයන් තුළ පවතින. හැබැයි මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100-15ට පිරිහෙනකොට ඒ ලෝබේ බුදුහාන්දුර පෙන්නන විෂම ලෝභයක්. එක විෂමයි. හිතාගන්න පුළුවන් ක්‍රමයක් නැති තරම්. ඇයි මිනිස්සු මෙහෙම වෙන්නේ. ඇයි මිනිස්සු මෙහෙම දේවල් කරන්නේ. මෙහෙමත් කරන්න පුළුවන්දෝ. අන්නේ විදිෙත්ද බලන්න ඔබ ලෝකෙ දිහා බල්ල සමහර සිදුවී. අද අපි අහන දකින සමහර සිදුවීන් දිහා බලල මිනිස්සු කොච්චර කම්පා වෙනවද. අම්බෝ මෙහිමත් කරන්න පුළුවන්ද. සමහර වෙලාවට පුංචි දේකට මිනිස්සු මහා සත්තු වගේ මිනී මරන්නේ අපරාධ කරන්නේ හිතාගන්නවත් බැරි ඉතාමත් පුංචි දේකට. තව කෙනෙක්ගේ දියුණුව දකින්න බැරුව දියුණුව ඉවසගන්න බැරුව ඉරිසියා වෛරය ක්‍රෝධය ලෝභකම අනුන්ගේ දේවල් අත්පත් කර ගැනීම තව කෙනෙක් සතුටින් ඉන්නව දකින්න අකමැත්ත මෙන්න මේවා මනුස්්‍යයන්ගේ මනසි වර්ධනයවීම තුළ ලෝභකම ඉහ වහයනවා විශ්ෂම ලෝභයක් වර්ධනය වෙනවා මනුස්්‍යයන්ගේ මනසේ. එතකොට අර අධර්ම රාගේ වගේම විෂම ලෝභය එන්න බලවත්වවෙන්න බලවත්වවෙන්න මේ ලෝකයාම ආවිෂෙන් පිරිහෙනවා. විශාල විපත් ව්‍යසන 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙන මහා විපත්වලට ගොදුරු වෙනවා. එතකොට ඔන්න පළවෙනි කාරණය අධර්ම රාගේ දෙවනි කාරණය විෂම ලෝභය තුන්වෙනි කාරණයේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මිනිස් ආවිෂ අවුරුදු 100-15ට පිරිහෙනකොට අධර්ම රාගයට මනුස්්‍යයන් විෂම ලෝභය වගේම මිත්‍යා ධර්මයත් එක්ක පෙළඹෙන. එතන මිත්‍යා ධර්මය කියන් මේ මිත්‍යා දෘෂ්ටිය කියන කාරණය මිත්‍යා දෘෂ්ටිය කියන එක දසවස්තුක මිත්‍යා දෘෂ්ටි බුදුහාන්දුරු පේනනවා. එක කොහොමත් මනුස්්‍යය තුළ මේ අකුසල් කරන පවකාර මනුස්්‍යය තුළ ධර්මය අවබෝධ කරගන්න තෙක් ඒක පවතින. එතකොට ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියම බලවත් භාවයක් සමඟ මිත්‍යා ධර්මය කියන්නේ විකෘති විදිහට පිරිමින් ගැන රාගික විකෘති ආසාවන් තුළ වර ලෝකෙ නැඹුරුවෙන් කාන්තාවන් ගැන විකෘති විදිට මේක සම්මතයක්නේ මේක අසම්මත දෙයක් විකෘතියක් මනසේ ඇතිවෙන විකෘති දෙයක් ඒ තුළ සමහර රටවල් සමහර සමාජ ඒවා නීත්‍යානුකූලෝ පවා එක හරි කියන තැනට සමාජයේ අනාගත ලෝකේනවා. එදකොට මෙන්න මේ විකෘති තුන ලෝකයේ බලවත්වෙන්න පටන්ගන්න මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100-15ට පිරිහෙන්න පටන්ගන්න තැනයිද. අධර්මරාගේ විෂමලෝභය මිත්‍යා ධර්මය. මෙන්න මේ කරුණු තුන බලවත් වෙනකොට ඒක ප්‍රතිඵලය මේ කාරණා නිසා ඇතිවෙන්න ප්‍රතිඵලය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහාසාල බ්‍රාහ්මණය අනාගතයේ විශාල විපත් තුනකට මනුස්ස වර්ගයා ගොදුරු වෙනවා. දැන් ඔබ මේක දිහා මේ කියන කරුණු දිහා ලෝකෙ බලන්න ඇත්තට මේ විපත්වලට අපි ගොදුරු වෙලාද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙනකොට මනුස්්‍යයෝ සත්තු වගේ කෙලෙස් වලින් විකෘති වෙනකොට පොළොවාසී දෙවියන් මනුස්්‍යයන්ගෙන් ඈත්වෙනවා. මිනිස්සුන්ට උපකාර කරපු දෙවිදේවතාවරු මිනිස්සු දිහා උපකාර නොකර අහක බලන. දෙවියන්ට කල කිරීමක් ඇතිවෙනවා. පිංහතුනේ දෙවියන් පලිගන්නවා නෙමේ මතක තියාගන්න. දෙවියන් පිහිට නොවී දෙවියන් අහක බලන. එහෙම වෙනකොට අනාගතයේ විශාල ස්වභාවික විපත් ව්‍යසන එන්න වර්ධනය වෙලා 100,000 ගණන් ලක්ෂ ගනම් මිනිස්සු ස්වභාවික විපත්වලින් විනාස වෙනවා කියල බුදුරජාණන් වහන්සේ පෙන්නු. දැන් මං ඔබට මේ කාරණය විස්තර කරලා පෙන්නන්නම්. ධර්මය සඳහන් වෙනවා මේ ස්වභාවිකව ඇතිවෙන ස්වභාව ධර්මය යම් යම් සංසිද්ධි
අපි කවුරුත් දන්නවා වැස්ස වහිනවා. හුලං හමනවා. වලාකුළු අහසේ පාවෙලා යනවා. සීතල එනවා. රස්න එනවා. ඍතු විපර්යාස ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේක විද්‍යාත්මකව සාමාන්‍ය විදිහට හිතන කෙනෙක් මේ ස්වභාව ධර්මයනේ. මේක ලෝකෙ වෙන දෙයක් නෙවෙයි. මේක කවුරුත් කරනවා නෙමෙයි කියලා. ඒක හරි. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා 이르දි බල සම්පන්න දේවතා කොට්ටාස මේ විශ්වයේ මේ ලෝකේ දිව්‍ය තලවල වාසය කරනවා. මේ ස්වභාවික වැස්ස සුළඟ සීතල උණුසුම මේවට බලපෑම් කරලා මේවා පාලනය කරලා තමන්ගේ 이르දි බලයෙන් ඒවා වෙනස් කරන්න පුළුවන් දේවතා කොට්ටාස දිව්‍ය තලවල ඉන්නවා. ඒ දෙවිවරු මනුස්්‍යයන්ගේ යහපතට ස්වභාව ධර්මය පාලනය කරනවා මනුස්්‍යයන් ගුණධර්ම ආරක්ෂා කරන තාක්. මිනිස්සු ගුණධර්මවලින් පිරිහෙන්න දෙවියන් ස්වභාව ධර්මය පාලනය කරන්න පුළුවන් දෙවිවරු ස්වභාවික විපත් ව්‍යසන ඇතිවෙද්දී ඒ ඇතිවෙන විපත ඇතිවෙන්න ඉඩදීලා දෙවියන් අහක බලන. එක මේ වගේ දැන් අපි හිතමු ස්වභාවිකෝ මහා වරසාවක් වහිනෝ. විශාල වැහි වහිනෝ ගං අතුර ගලලා යටවෙන්නවා. හැබැයි ගුණධර්ම රකින්න පින් ඇති මිනිස්සු ඉන්නකොට වැස්ස වලාහක දෙවිවරු ඒ දෙවියන්ගේ 이르දි බලයෙන් ඒ වැහි වලාකුළු පවා වෙනත් දිසාවල්වලට යොමු කරලා මනුස්්‍යයන්ව ඒ විපතෙන් ආරක්ෂා කරගන්න. හැබැයි මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට දුස්සීල වෙනකොට අර කියපු කාරණා තුන අධර්ම රාගේ විෂම ලෝභය මිත්‍යා ධර්මය බලවත් වෙද්දී මහා වරුසාවල් ස්වභාව ධර්මයෙන් වර්ධනය වෙනකොට වැස්ස වලාහක දෙවිවරු වෙන විපත වෙන්න ඉඩදීලා ඒ අය අහක බලාගෙන ඉන්නවා. මේ පෞකාර අධර්මිෂ්ට මනුස්්‍යයන්ට අපි පිහිට වෙන්න ඇකිල දෙවියන් අහක බලන. එක දෙවියන් විතරක්න මේ මතකතියාගන්න දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දජග්ග සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවියන්ටත් භයංවා චම්බිතත්තංවා ලෝ මහන්සෝවා. දෙවියොත් බයවෙනවා තැතිගන්නවා ලොමුඩහගන්නවා කෙලෙස් සහිතයි. හැබැයි ඒ අය පෙර පින නිසා අපිට වඩා පෙර මරණාසන්න මොහොතේ පිනක් බලවත් වෙලා ඒ පිනත් එක්ක යම් ඉහළ දිවිය තලවල ඉපදිච්ච ඒ පිනට අනුව මහේශාක්‍ය යම් හැකියාවන් නැති මහානුභාව සම්පන්න දේවතාවරු ඉන්න. ඒ දෙවිවරු මිනිස්සුන්ගේ අකුසල් පව්කන් දැක්කට පස්සේ අහක බලනවා වෙන විපත වෙන්න ඉඩ දීලා. ඒක දෙවියන් විතර දැන් ඔබ හිතන්න මෙහෙම. ඔබෙන් කවුරු හරි උදව්වක් ඔබ පාරේ යනකොට කවුරු හරි උදව්වක් ඉල්ලගෙන එනවා. අපි කොච්චර දැන් සාමාන්‍ය ලංකාව වගේ රටක ඔබ ජීවත් වෙනකොට ගෙවල් වලට ආධාර ඉල්ලගෙන එන මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට නොයේක් විදිහට කෑම ඉල්ලගෙන එනවා, අසරණකම් කියාගෙන එනවා, බොරුවට රිසිට් පොත් හදාගෙන එනවා, කොහෙට හරි දානයක් දෙන්න කියලා එනවා. එක එක જાති নানা ප්‍රකාර මිනිස්සු එනවා. දැන් ඔබ හිතන්න ඔබෙන් උදව්වක් ඉල්ලගෙන කවුරු හරි එනවා අසරණකමක් කියාගෙන. හැබැයි ඔබ හොඳටම දන්නවා මේ පුද්ගලයා වංචනිකයෙක්, කපටියෙක්, දුස්සීලයෙක්, අධර්මිෂ්ඨ කෙනෙක්. ඔබ මේ පුද්ගලයා ගැන හොඳටම දන්නවා නම් ඔබට පුළුවන්කම තිබුණත් බොහෝ දෙනෙක් උදව් කරන්නේ. මේ පව්කාරයන්ට මොකටද අපි උදව් කරන්න කියලා දැන උදව් කරන්නේ මොකටද මේ පව් කරන මිනිස්සුන්ට කියලා සාමාන්‍යයෙන් කෙලෙස් සහිත මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ඔවුන් උදව් නොකර එක්ක සමහරු බැනලා පන්නනවා, එක්ක අහක බලාගන්නවා, එක්ක දොර වහගන්නවා. සාමාන්‍ය වෙන දේ ඔබ හිතන්න. දෙවිවරුත් ඒ වගේ තමයි. ඒ අය කාම ලෝකේ ඉන්නේ. මේ මිනිස්සු වගේම කෙලෙස් සහිත. හැබැයි අපිට වඩා පින බලවත්. ඒ අයට ඊට වඩා හැකියාවක් තියෙනවා. මනුස්සයන්ට අපිට තව කෙනෙක් ගැන තියෙන්නේ ආරංචි මාත්‍ර දැනුම. අසවලා මෙහෙමයි, අන්න අසවලා මෙහෙමයි, මෙයා මෙහෙම කරා කියලා අපිට මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ ලැබෙන තොරතුරු කවුරු හරි කියන දෙයක්, දැකපු දෙයක්, සැක කරන දෙයක්, විශ්වාසයක්, එවැනි දෙයක් තුළ තමයි අපි තව කෙනෙක් ගැන යමක් ගොඩනගා ගන්න. හැබැයි දෙවිවරු ඒ කෙනාගේ හිත දකිනවා. හරියට මේ කෙනා ඇත්තටම මොහු කවුද කියලා දෙවියන් දකිනවා.
අංගුත්තර නිකායේ එක දේශනාවක බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහණෙනි මේ ලෝකේ තමන් ගැන හරියටම දන්නේ තමන්. දැන් ඔබ හිතන්න ඔබ ගැන ලෝකයාට කොහොම කිව්වා මම මෙහෙම කෙනෙක් මම මේ වගේ කෙනෙක් මම මෙන්න මෙහෙම කෙනෙක්. හැබැයි ඔබ ගැන ඇත්තටම ඔබ කවුද? ඔබ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? ඔබ හැංගිලා මොනවද කරන්නේ? ලෝකයාට හොරෙන් මොනවද ඔබ කරලා තියෙන්නේ? ඔබේ වැරදි මොනවද? සියල්ල ඔබේ හෘද සාක්ෂිය ඔබ ගැන දන්නවා. ඔබ ගැන ඔබ දන්නේ යම්සේද මේ ලෝකෙ දෙවිවරුත් ඔබ ගැන ඒ විදිහටම දන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දෙවියන් දකින්නේ හිත. ඔබේ හෘද සාක්ෂිය දෙවියන්ට හිත දකින්න පුළුවන්. ඒ හිත දකින දෙවිවරු මිනිස්සුන්ගේ ඇත්ත ස්වභාවය දකිද්දී අරාධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් යුක්ත විකෘති කෙලෙස් බලවත් මනුස්සයන්ට දෙවිවරු උදව් කරන්නේ. ඒ දෙවියන්ගේ පිහිට මනුලොවට නැති වෙනකොට විශාල ස්වභාවික විපත් වර්ධනය වෙවී බුදුරජාණන් වහන්සේ කාරණා කීපයක් පෙන්ව එකක් තමයි බාහිර පටවි ධාතුව කිපෙනවා. බාහිර පටවි කියන්නේ මහා පොළොව භූමි කම්පා ඇති වෙනවා නායාම් ඇති වෙනවා. බාහිර ආපෝ ධාතුව ජලය මහා ජල ගැලීම් ඇති වෙනවා විශාල වැසි වහිනවා ගං වතුර විපත් ඇති වෙනවා මුහුදු ගොඩ ගැලීම් ඇති වෙනවා. බාහිර තේජෝ ධාතුව කිපෙනවා. බාහිර තේජෝ කියන්නේ උණුසුම. පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා ගිනි කඳු පුපුරනවා උණුසුම වැඩි වෙලා මිනිස්සු මැරෙනවා ලෝකේ. බාහිර වායෝ ධාතුව කිපෙනවා කිය. බාහිර වායෝ කියන්නේ සුළඟ සුලි සුළං කුණාටු එවැනි විපත් වලින් මේ සතර මහා ධාතු නිසා බාහිර ඇතිවෙන විපත් වර්ධනය වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මනුස්්‍යයන් මරණයට පත්වෙවී අනාගතයේ විශාල ස්වභාවික විපත් වර්ධනය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. දැන් ඔන්න මීට අවුරුදු 2500 ගානකට පෙර මහාසාල බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ මේ කරපු කාරණාව අද ඔබට ඇත්තද නැත්තද කියලා අද ඔබට ලෝකෙ දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. ඔය එකක්. ඊළඟ දෙවනි කාරණය අද අපි අත්දකින මේ මහ විශාල ව්‍යසනයකට දින දින ලං වෙන විපත්. දෙවනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර මහාසාල බ්‍රාහ්මණයට පෙන්න බ්‍රාහ්මණය මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට එකිනෙකා එක එක කණ්ඩායම් මතවාද ආකල්ප ඒවා අනුව බෙදෙනවා. ගම් වල මිනිස්සු බෙදෙනවා. නගර නගර අනුව බෙදෙනවා. ආගම් අනුව බෙදෙනවා. අපි මේ ආගමෙන් උඹලා අසවල් ආගමේ මේ විදිහට එකිනෙකා ආගම් මුල් කරගෙන බෙදීම් හදාගන්න. ඊළඟට කුල මුල් කරගෙන අපි මේ කුලේ අපි අසවල් කුලේ මේ අය මේ කුලේ කියලා කුලයන් මුල් කරගෙන බෙදෙනවා. රටවල් අනුව බෙදෙනවා. දේශ සීමා අනුව බෙදෙනවා. ජන වර්ගය අනුව බෙදෙනවා. ඒ බෙදිලා නිකන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අවිආයුධ හදාගන්න. අනාගතේ එන්න තියුණු ආයුධ විශාල ව්‍යසන විපත් කළ හැකි ආයුධ මිනිස්සු නිර්මාණය කරගන්නවා ඒ බෙදීම අනුව. ඊළඟට තම තමන්ගේ මතවාදවලට අනුව මිනිස්සු ආගම් අතර යුද්ධ ඇති කරගන්න. මිනිස්සු මරාගන්න. ගම් නගර අනුව මිනිස්සු බෙදිලා යුද්ධ කරගන්න. ජාති අනුව මිනිස්සු මරාගන්න. රටවල් අනුව මරාගන්න. විශාල විපත් ව්‍යසන අනාගතයේ යුද්ධ නිසා ඇති වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මහා ව්‍යසන හැටියට අනාගත ලෝකයේ මිනිස්සු මේ යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. මේක තියෙන අංගුත්තර නිකායේ මහාසාල සූත්‍රය. දැන් අද ඔබ බලන්න ලෝකෙ පළවෙනි ලෝක යුද්ධ නිසා ඒ කාලේ කී ලක්ෂයක් මිනිස්සු මිය යන්නේ නැද්ද? දෙවනි ලෝක යුද්ධය නිසා කී ලක්ෂයක් කී කෝටියක් මිනිස්සු පීඩාවට පත් වෙලා මොනතරම් මිනිස්සු මිය ගියාද? සමහර පරමාණු බෝම්බ ලක්ෂ ගණන් මිනිස්සු මිය ගියා. අද වෙනකොට අද ඊට වඩා ඉතාමත් දියුණු තාක්ෂණය මේ අවිආයුධ
මනුස්ස වර්ගයාගේ යහපතට වඩා අයහපතට ලෝකයා නිර්මාණය කරගෙන අද තියෙන මේ බෝම්බ පරමාණු බෝම්බ න්‍යෂ්ටික අවයාවිද මේවත් එක්ක යම් විපතක් දැන් අද මේ ලෝක රටවල් අතර ඇති වෙලා තියෙන මේ යුද්ධ මේ අතර සමහර දැන් ඔබ බලන්න සමහර මේ ලංකාවේ ඉන්න අය වෙන්න පුළුවන් සමහරු මනසින් ඔබට අදහලත් නෑ අපි මේ රටට උදව් කරන්න අපි මේ අයට මෙයා හරියා වැරදි තව කෙනෙක් තව යුද්ධයක් තුළ මිනිස්සු මිය යනකොට මරාගන්නකොට මිනිස්සු අසරණ වෙන්නකොට මිනිස්සු ලේහලා ගන්නකොට එයා හරි මේක මෙහෙමයි වෙන්න ඕනේ අන්න හරි ඒ තුළ තව පිරිසක් ඒක රස විඳිනවා ඒ තුළ තව කොටසක් සතුටු වෙන්න උත්සාහ කරනවා කෙනෙකුගේ යුද මේ ජයග්‍රහණයක් තුළ තව පිරිසකගේ දුක කඳුල මරණය තව කෙනෙක් සතුටක් විඳිනවා ජයග්‍රහණයක් හැටිය. එතකොට මේවා වර්ධනය වෙලා දැන් ඔබ හිතන්න මේ ලෝකෙ ඇතිවෙන මේ විපත් වියසන මහා යුද්ධ හැටියට තව රටවල් එකතු වෙලා අනාගතයේ විශාල විපතක් වර්ධනය වුණොත් මේ ලෝකයේ මනුස්ස වර්ගයා මොනතරම් සංහාරයක් කෝටි ගානක් මනුස්්‍යයන් මිය යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේ කාරණා දැකලා උන්වහන්සේ මහා සාල කියන බ්‍රාහ්මණයට දේශනා කරා මහා සාල අනාගත ලෝකයේ මිනිස්සු 100,000 ගණන් ලක්ෂ ගණන් මිය යන විශාල විපත් විටින් විට සිද්ධ වෙනවා. ඒ තමයි එකක් ස්වභාවික විපත් වර්ධනය වෙලා. ඊළඟට යුද්ධ නිසා දැන් බලන්න ලෝකයේ යුද්ධයක් නැති රටක් කලාතුරකින් මේ ලෝකයේ රටවල් බලාගෙන එහා කෙලවරේ ඉඳම් මෙහා කෙලවරට ලෝකෙ බොහෝ රටවල් වල ඉතිහාසේ හොයාගෙන ගියත් යුද්ධයක් නැසි අඩුගානේ දේශ සීමාවකට ජනවර්ගයක් අනුව ආගමක් අනුව යම් කිසි මතවාදයක් අනුව මරාගත්තේ නැති විශාල විපත් වෙච්ච නැති බෝම්බ පුපුරපු නැති රටක් මිනිස්සු අව්‍යාවිධ අරගෙන 100,000 ගණන් මරාගත්තේ නැති යුද්ධයක් නැති රටක් හොයන්න කලාතුරකින්. ඒ නිසා එන්න මේ විපත් වර්ධනය වෙනවා. පින්වතුනි අපි ජීවත් වෙන්නේ මහා විපත් වර්ධනය වෙන යුගයක. ඒ නිසා මතක තියාගන්න අපිට දැන් අද ලංකාව තුළ ගත්තොත් මිනිස්සු ගොඩාක් ප්‍රශ්න විපත් මානසික පීඩා ආර්ථික ප්‍රශ්න රටේ තියෙන අරබුද ජීවත්වෙන අපහසුතා ඒවත් එක්ක බලන්න මිනිස්සුන්ගේ මනස තුළ වර්ධනය වෙන්නේ මෛත්‍රිය කරුණාව ඉවසීම ගුණධර්ම නෙමෙයි. සමහර වෙලාවට මේ කොච්චර බණ කිව්වත් මොන තරම් මාධ්‍යවලින් බණ ඇහුණා මොන තරම් රටේ පින්කම් කරත් මිනිස්යන්ගේ මනසේ ද්වේෂය වෛරය කේන්තිය පලිගැනීම ඉරිසියාව සමාජයේ ඒ මිනිස්සු අතර ඇතිවෙන ආදායම් විෂමතාවයත් එක්ක යමක් තියෙන මනුස්්‍යය ගැන පුදුමාකාර ඉරිසියාවක් වෛරයක් සාමාන්‍යයේ මනුස්්‍යයන්ගේ හිත්වල වර්ධනය වෙනවා. අපිට සමාජී තුළ දකින්න ලැබෙනවා මිනිස්සු සාප කරනවා යදිනවා එදකොට මේ වගේ දේවල් එක්ක මිනිස්සුන්ගේ මනස මොන තරන්නම් අකුසල් වලින් බරවෙලාද තවත් අකුසලේ පැත්තටමයි යන්නේ. මහා විපත්වලට අනාගතයේ ගුදුරු වෙන ලකුණු. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා සාල බමුණට පෙන්නනවා තුන්වෙනි කාරණය. මෙන්න මේ කාරණය අපිට ඇස් දෙකෙන් බලල ගණනය කරලා තේරුම් ගන්න බැරි හැබැයි මේ ලෝකෙ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙන කාරණය. අදුෂ්‍යමාන දෙයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල මිනිස්සු අර කියන අකුසල් 3 අධර්මරාගේ විෂමලෝභය මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඇහැත්වෙද්දී සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදාහරිනවා කියල දේශනාව තියෙනවා. දැන් ඔබට මේ කාරණා හරියටම බුද්ධ දේශනාව බුද්ධ වචනෙන් මහරහතන් වහන්සේලා සංගායනා කරපු මේ දේශනාවල ඒ වචනෙන්ම බලන්න පුළුවන් අංගුත්තර නිකාය තික නිපාතයේ මහා සාල සූත්‍ර දේශනාව පෙරලල බලන්න යම් සැකයක් හිතේ උපදිනවන. ඒ දේශනායි බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා අනාගතයේ මිනිස්සු අධර්ම රාගේ විෂම ලෝබී මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට
දෙවියන් මනුස්්‍යයන්ගෙන් ඈත් වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදාහරිනවා කියල. මහා දරුණු අමනුස්්‍යයෝ යක්ෂයන් ගම් නගර ජනපද රටවල් ඒ ප්‍රදේශ අරක්ගෙන මනුස්්‍යයන් අමනුස්්‍යයන්ගේ ග්‍රහණයකට අහුවෙන. මේ අමනුස්ස ග්‍රහණය නිසා අමනුස්ස විපත් නිසා අනාගත ලෝකෙ 100,000 ගණන් ලක්ෂ ගනම් මිනිස්සු මැරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මහාසාල බමුණට දේශනා කරා. දැන් බලන්න විශාලා මහනුවර ප්‍රශ්නය පවා රෝගබිය දුර්භික්ෂබිය අමනුෂ්‍ය එතනත් අර අමනුෂ්‍ය ප්‍රශ්නයක් ගෑවිලා තියෙනවා. හැබැයි අපිට ගණන අපිට ඇස් දෙකින් බලලා අන්න අමනුස්්‍යය මෙන්න අමනුෂ්‍යය කියලා අපිට මේ අමනුස්්‍යයෝ මේ අදුෂ්‍යමාන දේවල් අපිට මේ අපේ ඇහැ කණනාසේ මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගෝචර වෙන සියල්ල විතර සමහර විතනවා ඇහින් දැක්කොත් විතරයි මම පිළිගන්න. මට පේන්න ආවොත් විතරයි මම පිළිගන්න. ඔබ පිළිගත්තත් නැතත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුදු ඇසින් දැකලා සර්වඥතා ඥානයෙන් සියල්ල අවබෝධ කරගත්ත ලෝක විදූ ගුණෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලෝකෙ පෙන්නපු දේවල්. එදා විශාලා මහනුවර පවා රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය මහා අමනුෂ්‍ය බියකින් අමනුෂ්‍ය විපතකින් ඒ නගරේ පවා 100,000 ගණන් මිනිස්සු මිය යන්න පටන් ගත්තා. අනාගත ලෝකෙ බුදුරජාණන් වහන්සේ පෙන්නවා තව තවත් අනාගතේ ආයුෂ පිරිහෙන්න අධර්ම රාගේ වර්ධනය වෙන්න විෂම ලෝභය වර්ධනය වෙන්න මිත්‍යා ධර්මය අනාගතයේ බලවත් වෙන්න සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදාහරිනවා. ගම් නගර ජනපද අමනුස්්‍යයන්ගේ ගුදුරු බවට පත්වෙනවා කියලා. ඊළඟට සමහර යුද්ධ ව්‍යසනවලදී පවා ඔබ පේතවත්වේ තියෙන දේශනා කියවලා සමහර අමනුස්්‍යයෝ ගැන යක්ෂයෝ ගැන තියෙන තොරතුරු ධර්මයට අනුව අධ්‍යයනය කළ යම් දැනුමක් තියෙනවා නම් ඒ දේශනාවල සඳහන් වෙනවා අර කෙලෙස්වලින් විකෘති වෙච්ච අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් අකුසලයේ යෙදෙන මනුස්්‍යයන් අමනුස්්‍යයන්ගේ ග්‍රහණයකට නතු වෙලා සමහර අමනුස්්‍යයෝ ඉන්නවා මිනිස්සුන් අතර ගැටුම් ආරවුල් ඇති කරන. අමනුස්්‍ය තමයි ඒවට මැදිහත් වෙලා මිනිස්සුන්ගේ මනස පොළොඹවන්න. එක පේන්නේ නැති දෙයක්. මිනිස්සු රණ්ඩු වෙනවා මරාගන්නවා ආයුධ ගන්නවා ඒවැන් ඇන කොටා ගන්නවා අන්න එතකොට ගම් නගර කණ්ඩායම් මිනිස්සු මරාගන්නකොට ඒ ගලනලේ ඒ තුවාල ඒ මලක්මිනී කුණු වෙලා යනකොට මේවා ආහාර කරගන්න අමනුස්්‍යයෝ මනුස්්‍යයංග ගොදුරු කරගෙන විපත්වලට මිනිස්සුන්ග ඇදලදානවා කිය. ඒ ගලන ලේටික ඔමුරාගනු. අර මිනි කුණු වෙලා යනකොට දුර්ගන්ධ ආග්‍රහණය කර. එතකොට අර කෙලෙස්වලින් විකෘති වෙච්ච ධර්මයෙන් ඈත්වෙච්ච මිනිස්සු තනිකරම අමනුස්්‍යයන්ගේ ගොදුරු බවට පත්වෙනවා. මේ විපත්තුන අනාගතයේ සිද්ධ වෙනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එතකොට අදමම් මේ දේශනාවදී ඔබට පෙන්නල දුන්නේ එදා අවුරුදු 2560 ගානකට පෙර බුදු වැසින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ දැකලා ඒ පෙන්නපු විපත් අද අපි අවුරුදු 100නුත් පල්ලෙහාට ආවිෂ පිරිහිලා අද මනුස්්‍යයෝ අවුරුදු 60ක් 70ක් අවුරුදු 80ක් කලාතුරකින් අවුරුදු 90ක කෙනෙක් අද ගමක නගරික දකින්න ලැබේ. මිනිස්සුන්ගේ ආවිෂ කොච්චර පිරිහිලාද. ඒ අතර අද ස්වභාවික විපත් වර්ධනය වෙනවා ලෝකෙ පුරා යුද්ධබිය යුද්ධ වර්ධනය වෙනවා. අමනුෂ්‍ය විපත් අපිට ඇස් දෙකට පේන්න ගණනය කරලා හොයාගන්න බැරිවුනම් මිනිස්සු සත්තු වගේ මරාගන්න කෙලෙස්වලින් විකෘති වෙච්ච ලෝකයක්. හැබැයි එවැනි විකෘති ලෝකයක මොකා හරි පෙර පිනකට ඔබට සමහරලාට තේරුම් ගන්න බැරිවෙන්න පුළුවන් ඔබේ පින. පිංහතුනී ඔබ මනුස්ස ජීවිතයක් ලැබුවේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණේ පුබ්බේච කතපුඥතා පෙර පිනක් නිසා. මෙවැනි පෞකාර විකෘති මිනිස්සුයින් අධර්මිෂ්ට ලෝකයක බුදු බණපදයක් ඔබට ඇහෙනවන. ඒ බණපදය අහලා හිත පහදිනවන. අනේ කොහොමහරි පිනක් කරගන්න ඕන මේකෙන් ගැලවෙන්න ඕනෑ කියලා හිතනවන.
ඒ තුළ අඩුම ගානේ බුදුන් ඇඳලා බුදුගුණ ටිකක් හරි සිහි කරනවා නම් පන්සිල් සමාදන් වෙලා ශික්ෂාපද ටික රැකගන්න ඔබ උත්සාහයක් ගන්නවා නම් බණක් අහලා ඒ ධර්මයේ හිතේ ධාරණය කරගන්න උත්සාහ වෙනවනම් දුක් මහන්සි වෙලා හම්බ කරගන්න දෙයින් මොකක් හරි පිනක් කරලා දානයක් දීලා කෙනෙකුට උදව්වක් කරලා සතුටු වෙන මනසක් නම් ඔබට තියෙන්නේ. ඔබ මේ ලෝකේ කෝටි 700කට එහා ජීවත් වෙන මේ මිනිස්යන් ඉන්න ලෝකේ ඔබ මහා පින්වන්ත වාසනාවන්ත කෙනෙක්. ඒ නිසා අපිට ලෝකයා යන රටාව, ලෝකයා යන දිශාව, මේ ලෝකයා අපිට වෙනස් කරන්න බැරි වුණා. ඔබට ඔබේ ජීවිතය ධර්මයට අනුව ගොඩනගාගෙන ඔබ උත්සාහ කරොත්, වීරිය ගත්තොත් ඔබට ගැලවිලා යන පාරක් හොයාගන්න පුළුවන්. ඒ පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශිර්වාදයක් කරගන්න, සද්ධාව දියුණු කරගන්න, සීලය දියුණු කරගන්න, දහම් දැනුම ඇති කරගන්න, ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව ඇති කරගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා, සීල, සුද්ධ, ත්‍යාග, ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අද ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින්, සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ ඉරේෂා ඩිග්‍රෝස් මහත්මිය විසින්. විශේෂයෙන් එතුමිය 2022 පෙබරවාරි මාස විවාහ දිවියට ඇතුළත් වූ ඇමරිකාවේ පදිංචි ඩූනා ඩිග්‍රෝස් ලොකු මිනිබිරිය සහ ඇගේ සැමියා වන කයිල් ටොඩ් දෙපළට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, පාසල් යන වයසේ පසුවන දරු මුණුපුරන් වන ගවේෂ්ණ පැලෑනගේ, තිලෝෂ්ණ පැලෑනගේ, මිරේෂ්ණ පැලෑනගේ කියනේ දරුවන්ටත්, කැනඩාවේ පදිංචි ලියම් මලවිආරච්චි කියනේ දරුවන් හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය, තුනුරුවන්ගේ ආශිර්වාදය, ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අනාගතේ යහපත් කරගන්න මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියන උතුම් ආශිර්වාදය ඒ පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම ධර්ම දේශකයන්න් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ඊටාම දුෂ්කර කාලයක් ගත කරන ලක්වාසී හැම දිනාටම මේ පවතින ආර්ථික ප්‍රශ්න, අරබුද, මිනිස්සුන්ගේ හිත්වල තියෙන මේ ද්වේෂය, වෛරය, කේන්තිය, අසහනය, මානසික පීඩනය මේවා දුරු වෙලා ලක්වාසීන්ට සිත සාන්ති යහපත සැලසේවා කියලා මේ පින්වතුන් විදේශගතව ඉඳන් ලාකිකයන් හැටියට ලක්වාසීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ධර්ම දේශනාවේ ආරමුණ. ඒ වගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු සංසාරගත ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් ඉරේෂා ඩිග්‍රෝස් මහත්මියගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් අද ධර්ම දානමේ පින්කම සිදු කරපු හැම දිනාමත්, ඔබ හැම දිනාමත්, ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ සියලු පින උතුම් ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.